මාර්තු මාස 31 වෙනිදා කිනස්තිය සූත්‍රයේ දෙවන දේශනය. හොඳයි. අපි මේ ආරම්භ කළේ දීපාද අනදහම්දුරු බුදුහාමුදුරන් අහපු ප්‍රශ්න ගණනාවක්. එයින් අපි එක්තරා කොටසක් ගිය වාර විස්තර කළා. එතකොට මේ ප්‍රශ්න තුල තියෙන්නේ මොන විදිහේ අයිතිවාසිකමක් ලබන උපකාරයක්ද කියලා බැලුවොත් මේ ලෝකයේ ඉන්න මිනිස්සු අතරින් බෞද්ධයාට පමණයි ලැබිලා තියෙන්නේ ජීවිත මාර්ගය තමන්ගේ බලාපොරොත්තුව සාර්ථක කර ගැනීම සඳහා ඉදිරියට ගමන් කරන කොට මේ දැනීම ඇතුව විශ්වාසයෙන් මත නොව ප්‍රත්‍යක්ෂයෙන් මත ප්‍රත්‍යක්ෂය කියලා කිව්වේ තමාටම දැනි තමා මේ බලාපොරොත්තු වෙච්ච කාරණේ මේ සාර්ථක වෙන බවට ලකුණු පෙනිපෙනි දැක ඒ වගේ මේවා රස විඳිමි. ඉස්සරහට යාමේ අයිතිවාසිකම බෞද්ධයින්ට පමණයි ලැබිලා තියෙන්නේ. මේ බෞද්ධයින්ට ලැබුණයි කියන එකේ තියෙන්නේ සාමාන්‍යයෙන් අපි නමකින් වෙන් වෙච්ච පුද්ගලයා වශයෙන් ඉන්න අයට නෙවෙයි. දැන් මෙන්න මේ විදිහට මේ දර්ශනයෙන් අපේ ජීවිතවලට ප්‍රයෝජන ගත යුතුයි කියා හිතලා ඒ බෞද්ධ කම කියන්නේ ජීවිතය ඇතුළත කවා ගන්න උත්සාහ දරන පුද්ගලයා විතරයි මේ බෞද්ධයයි කියලා හොඳටම තෝරලා බේරලා වෙන් කරලා ගන්න තියෙන්නේ. අනිත් අයට මොය පිටින් ඉන්නවා. අන්න ඒ තැනත්තාට තමා මේ ගත්ත මග හරිද නැත්ද කියලා තේරුම් ගන්න අර ඒකෙන් ලැබෙන ප්‍රත්‍යක්ෂය තමාටම දැනෙන දැනීම තමාට කියනවා ඔය බලනවා තමයි මොනවද සැක කරන්නේ අර විදිහට කරපු නිසා ඔය දැන් වෙලා තින්නේ ඒකේ ප්‍රතිඵලයයි කියලා තමාටම දැනෙන්න පටන් ගන්නවා. ඒක හිතෙන්ම කියනවා තමන්ට සා අන්න ඒ පිළිවෙල තමයි මේ මෙතන අනදහම්දුරු ඇද්දේ. දැන් සීලය කුමක් නිසාද කියලා අහුවාම සීලය යම් කිසි කෙනෙක් ආරක්ෂා කරන්නේ මොන පරමාර්ථයද කියලා අහුවාම තමා තුළ ඇතිවෙනා වූ වික්ෂිප්ත භාවය කලබල වීම නවත්තා ගැනීම මේ සීලේ පරමාර්ථයයි කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. එතකොට ප්‍රමෝදය මේ ඒ විපිලිසර නොවීම කුමක් අරමුණු කරගෙන කුමක් මාතෘකා කරගෙන පරමාර්ථ කරගෙන පවතිනවාද කිව්වොත් ප්‍රමෝදය කියලා කිව්වේ මේ තමාගේ සිතේ බරක් නැතිකම. වගකීම් වලින් නිකම්ම වගකීම් ඈත් වෙන ගතිය. ප්‍රමෝදය කියන්නේ සිතේ බරක් නැතුව සංසුන් ස්වභාවයට සිතපත් වීමේ මූලික අවස්ථාව තමයි ප්‍රමෝද කියලා කිව්වේ. ඒකට ප්‍රමෝදය මේ නිශ්ශබ්දත මේ විපිලිසර නොවීමෙන් බලාපොරොත්තු වෙන්නේ කියන එක කිව්වා. ඊළඟට ප්‍රමෝදය මොකක්? අද ඊළඟට බලන්න. ඒ ප්‍රමෝද කියන தත්වයට සිත යමෙක් පවත්නකොට ලොකු ලාභයක් ලැබෙන ඒකුවා. ඒ මොකද්ද? සැපදෙන මට්ටමට සිටෙන්නේ. සැප ලැබෙන මට්ටමට සිටෙන්නේ. ඒකට ප්‍රීති කියන නම යෙදුවා. ප්‍රීති කියන නම යෙදුවේ සැපදෙන මට්ටමේ සිට නැවතී. ඒකයි එයින් පෙන්නන්නේ. එතකොට අපි එදා මේක විස්තර කිව්වා සිතේ සෑම මට්ටමකටම යම් කිසි විඳන ස්වરૂපයක් අදහස් ස්වરૂපයක් අයිතියි කිය. ඒකට ප්‍රීති මට්ටමට සිත ආපුහම ජීවිතයට ලැබෙන විද්‍යාත්මක සිද්ධිය පදනම් කරගෙන උපදින අයිතිවාසිකමක් තමයි ප්‍රීතියේ පරමාර්ථය පස්සද්ධිය කියලා කිව්වේ. පස්සද්ධියෙන් වෙන්නේ මොකද්ද? එදා දුන්න විස්තරේ සාරාංශය වශයෙන් කියනවනම් ශරීරේ කම්පණය වීමට තියෙන යම් තරමක් හේතු ධර්ම අපේ ශරීරයේ ක්‍රියා කරන රූප කලාපවල තියෙන නැත්නම් පරමාණු වල පවතිනම් ඒ සියලු අනවශ්‍ය ප්‍රමාණයෙන් සකස් වෙලා තියෙන ඒ
කාම ශක්තිය ඔක්කොම අඩු වෙලා නියම සංසුන් ස්වභාවයක් මුළු ජීවිතය ඇතුළේම සංවිධානය කිරීමට ඒ පස්සද්ධිය කියන තත්ත්වයේ ජීවිතය ඇතුළේ සකස් වෙනකොට ඕකයි ලැබෙන අයිතිවාසිකම. ඒකට මේ තත්ත්වය ලබාපු කෙනෙක් ඉන්නවද කියන එක දෙවිල්ල නෙවෙයි අපිට තියෙන්නේ ඒ தත්ත්වය සමාජක සකස් වුණාම තමයි දැනගන්න පුළුවන්. ඒක බාහිර පුද්ගලයෙක් තුළ සකස් වුණාට මේක දැනගන්න බෑ. මොකද සාමාන්‍යයෙන් මිනිස් ජීවිතේ පමණක් නෙවෙයි කොයි සත්ත්ව ජීවිතවලත් ඒක තියෙනවා. සාමාන්‍යයෙන් මිනිසා හැම වෙලේම වසන් කරන ගතිය තියෙනවා. මේ මැත්ත දොට්ට දාන්නේ. ඒක ප්‍රත්‍යක්ෂන කමේ අංගයක්. ඒක නිසා ඇත්ත තවත් පුද්ගලයෙකුගේ ඇත්ත මොනම ලෙසකින්වත් හොයන්න බෑ. ඕක හොදාකාර දන්න බුදු පියාණෝ උන්වහන්සේ මිනිසුන් ගැන උන්වහන්සේ මේ චිත්ත ලක්ෂණ සොයන වෙලාව උන්වහන්සේ පටන් ගන්න කොයි වෙලාවටද මිනිහා අවදි වෙන වෙලාවට. එතකොට මේ කූට උපක්‍රම සැඟවිලි සියලු දේවල් ඔහු විසින් නිර්මාණය කරන නිරූපණය කරන දේවල් කරන්න ඉඩක් නැති වෙලා නැගිට හැටියෙම මිනිහා අවදි වෙනවා. අවදිට සිත් පහළ වෙනවා. ඒ සිතේ තියෙන ස්වභාවය අල්ලගන්න බුදුහාමුදුරු පාන්දරින්ම බ්ලාස්ට් වෙලා ඉන්නවා. ඒ ඇත්තම තව පැයක් ගත වුණොත් ඇත්තම් වෙන්නේ. ඒක නොඑක් ඒවායින් වහලා මිනිස් කමේ ඒක කරන්නේ යා වෙන කිසිවක් නිසා නෙමෙයි. යාගේ අංගිති බයක් තියෙනවා. මම මේක මේවා මේ විදිහට දොට දැම්මොත් මට මොනවා වෙයි දන්නේ නැහැ කියන සැකයක් උඩයි ඒක කරන්නේ. මොකද එහෙම වෙච්චාම අරකයි ලොකු පාඩුවකයි සිද්ධ වෙන්නේ. ඒක තේරිච්ච දාට අක්ෂණ තුරු මිනිසාට එකපාරට අත් කරන්න බෑ. හැමතිස්සම ඔහු දන්නා ප්‍රමාණයෙන් ආරක්ෂාවක් සලසා ගැනීමයි ඒ ක්‍රම වලින් ඔහු බලාපොරොත්තු වෙන්නේ. ඒකට දැන් මේ පස්සද්ධි ස්වરૂපයට තමන්ගේ ශාරීරික තත්ත්ව පෙරළුනහම ඔහුට මේ ක්‍රමය ඔස්සේ නැත්නම් මේ මාර්ග ක්‍රමය පාවිච්චි කරපු නිසා මෙන්න මේකේ තමන්ට ලැබුණයි කියලා තමන් විසින්මයි ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. අර අනුන්ගෙන් බලන්න බැරි බවටයි අර කාරණා කිව්වේ. ඒකට පස්සද්ධිය කියන ඔය 1000 වැඩි කරන කැටියෙන් කිව්වොත් තමන්ගේ ජීවිතය තුළ 1000 වැඩි කරන ශක්තිය තමයි බලය තමයි අර ක්‍රමයෙන් අපි සීනත්වයට නැත්තම් නැති කිරීමේ தත්ත්වයට පත් කළේ. ඒකට කියනවා පස්සද්ධි කියලා. මේ தත්ත්වයට පත් වුණාම මොකද මේ පුජ්‍යලයාගේ ජීවිතෙන් හැම වෙලේම පවතින. දැන් අපි සැප ලැබීම සඳහා උපක්‍රම යම් ක්‍රම යොදමින් සැප ලබන්නේ කියන අදහස සාර්ථක කරගන්න යම් කිසි සෑහෙන උත්සාහයක් අපි ගන්න. නමුත් මේ පෙන්වන ක්‍රමයේ යටතේ තමන්ගේ ජීවිත සංවිධානය කරගත්තොත් ඩිංගක් උත්සාහවත් වෙලා. ඒ කියන්නේ ඩිංගක් කියලා කිව්වෙත් හේතුසහිත මේකට ඒ තරම් මහන්සි වෙන්න ඕන එකක් නෙවෙයි. නමුත් එකක් තියෙනවා මෙතන විශේෂයෙන් අප තුල අඩු එකක්. මොකද්ද? යමකින් ප්‍රයෝජනය ගන්නවා නම් ඒකට බහින්න ඕන. බහිනවා කියන්නේ දැන් අපි දැන් මඩට බැස්සොත් මිනිහේ හැරෙන පැත්තෙන් මඩ ගෑවේ. ඒකෙන් පේනවා මිනිහා මඩට බහැලා. වතුරට බැස්සොත් හැරෙන පැත්තෙන් එමිණියා වතුර ගෑවේ. ඒකෙන් තේරෙනවා මිනිහා වතුරට බහැලා. අන්න ඒ වගේ යම් කිසි ක්‍රියාමාර්ගයකට යමෙක් බැස්සොත් ප්‍රතිඵල ලැබීම සඳහා ඒ පුජ්‍යලයා ඒකට බහින්න ඕන කියන්නේ ඔහුගේ බැලිල්ල ආස්සේ කතා කිරිල්ල ආස්සේ ඇහිල්ල ආස්සේ ඒ වගේම ඔහු කරන වැඩ ආස්සේ අර ක්‍රියාව හැම තැනම ගෑවෙන්න ඕන. දැන් මඩේ ඉන්න මිනිහා මොන වැඩේ කරත් මඩත් එක්කයි ඒක කරන්නේ. වතුරේ ඉන්න මිනිහත් එහෙමයි. අන්න ඒ වගේ ප්‍රතිපත්තියට වැටිච්ච මිනිහා
දැන් ගතේ චිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ තුන්නිභාවී කියලා සතිපට්ඨාන සූත්‍රයේ උගන්වන්නේ ඒ ක්‍රියාවට බහින හැටි. ඒ බහින ලකුණු ටික බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ආලෝකිතේ විලෝකිතේ සම්මිංජිතේ පසාරිතේ ආදී වදෝයි නම් වලින් ඔය ක්‍රම වලින් ඔය ලකුණු වලින් කියන්නේ මොකද්ද? කරන හැම ඉරියව්වක් අස්සේ හැම පැවතුමක් අස්සේ මේක ගෑවි තියෙන්න ඕන. ඒක පස්සේ කරන්න හෝ නැත්තම් මේ වෙලාවේ බැරිකම හෝ කියන එක මේ ප්‍රතිපත්තියට නම් අයිති එකක් නෙවෙයි. ඒකේ ප්‍රතිපත්තියට ඒ ස්වરૂප ගත්ත පුජ්‍යලයාටයි මේ පස්සද්ධිය කියන මේ සත්‍ය ජීවිතේ එක්ක මෙව කරගන්න පුළුවන්. ඇයි අපේ සිතිවිල්ල තමයි මේ සියලු ජීවිතේ සියල්ලටම වග කියන්නේ. අපි නරක සිතිවිල්ල පහල කර වැටි ඊට අනුකූල වූ ඒක සමාන නැත්නම් ඒ ස්වરૂපය ගන්න රූප කලාප ශරීරය හැදෙනවා. ඒක ස්වභාවික සිද්ධියක්. හොඳ හිතක් පාල කළා ඒ විදිහමයි. එතකොට අපි නිරන්තරයෙන්ම දවසේ හොඳ හිත් පහල කරනවායි කියන එක නෙවෙයි අපිට හිමි වෙලා තියෙන නරක හිත්. එක වර්ගවල නරක හිත්, ප්‍රමාණවල නරක හිත් තමයි අපිට පහල වෙන්නේ. එතකොට දැන් මේ ප්‍රතිපත්තිය රකින්නේ කියන්නේ ඒ නරක හිත් පහල වෙන්න ඉඩ නොතබා හොඳ හිත් පහල කර ගැනීමට තමාගේ සිතේ කල්පනාව තබාගෙන ඊට අනුකූලව පැවතුම් සංවිධානය කිරීමට කියන ප්‍රතිපත්තිය කියන. නැවත ඒ தත්ත්වයට පත් කරනවා. ඒකෝනේ නැවත ඒ தත්ත්වයට පත් කරන්න විශේෂ අවධානයක් යොමු කරන්න වෙලා තියෙන්නේ. එහෙම නොකළොත් නරක පැත්තට වැටෙනවා. අන්නේ ඒ විදිහටයි අපි හැදිලා තියෙන්නේ. මේ හැදිච්ච එක වෙනස් කරගන්නයි මේ හදන්නේ. ඉතින් වෙනස් කරගන්න බැරි පුළුවන් එක තමයි යම්තම් පටන් ගන්නකොට ඔකේ தත්ත්වය පෙනේ. කරනකොට දැන් මේ සාක්ෂි වල හැටි කියන අපේ අය ඉන්නවා. ඒ සාක්ෂියෙන් පේනවා ඒ අයට ඒක ප්‍රයෝජන වෙලා තියෙන බව. ඔන්න අපි ගිය පාර කිව්වේ මේ පස්සද්ධි ස්වરૂපයේ නෙමෙයි සුඛය දක්වා අපි කතා කරා. සුඛය කිව්වේ උනන්දුවෙන් ක්‍රම යොදලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. මේ தත්ත්වයට සිතපත් කරගත්ත හැටි. ඒ සැපේ කියා යමක් අපි බලාපොරොත්තු වෙනවා නම් යම් හැඩයක් යම් අයිතිවාසිකමක් යම් ක්‍රමයක් ජීවිතය තුලින් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක අහවල් වෙලාවේ අරහිම කොළොත් සැපයි කියන එකක් මේ தත්ත්වයට ආවට පස්සේ නැහැ. කතා කළත් සැපයි, නිකන් හිටියත් සැපයි, ඇවිත්තත් සැපයි, කෙනෙක් එක්ක ගනුදෙනුවක් කළත් කොයි අවස්ථාවක් සැපෙන් තුරන් වූ තත්ත්වයක් නැහැ. ඒ වැඩ ඔක්කොම කරන සැපයට හානියකුත් නැහැ. අන්න ඕකටයි සැප විඳිනවා කියන්නේ. මේ తాවකාලික වශයෙන් මේ ලොසින්ජරයක් ලොවන්න වාගේ ලෝනකට පැනිරහයි නැත්නම් නිකන් පැනිරහ නැහැ කියන වගේ සැපයි මේ අපි ලබන්නේ. මේ පෙන්වන්නේ හැම වෙලේම රසයකින් යුක්තව ජීවත් වෙන්න කල යුතු යා යුතු මඟ. මේ මගේ ලකුණු මෙහෙම පෙන්වන්නේ මොකද? ඔවා වැරදිලා යන්න ඉඩ තියෙනවා. වෙන පැති වලට ගමන් කරන්න ඉඩ තියෙනවා. ඒක නිසා මේ එකෙන් එකට පියවරෙන් පියවරට මේ ලකුණු පහළ වෙනකම් මේක අත්හරින්න එපා. ඊළඟට ඊළඟන අරල මේ කියන ලකුණ එනකම් මේක අත්හරින්නත් ඔහොමයි. ඔය පාරේ ලකුණු බලාගෙන යන්නේ කියලා හිතන් තමයි මේ කරුණෝලි වෙන්න. හොඳයි. ඊළඟට අද තියෙන්නේ සුඛය. මොන පරමාර්ථය මොන අනිකල් අපේක්ෂාවෙන්ද බලාපොරොත්තු වෙන්ද යමේ මේ සුඛය බලාපොරොත්තු වෙන්නේ. ඒකට සුඛය කියන එකට එහා තවත් යමක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ සුඛයයි. සුඛයට එහා යමක් තියෙනවා. සුඛයට එහා සුඛය තමයි ඕනෑකම අපේ අපේක්ෂාව අපි නිරන්තරයෙන් බලාපොරොත්තු වෙන දේ තමයි සැපය. නමුත් සැපය ආවට පස්සේ ඒක ජීවිතයත් එක්ක රැඳී පවත්තන
රඳවා ගන්න. ඒක පිට නොපනි. ඒ විදිහ ඒක නොයික්ම සත්‍යයකට අපේ ජීවිතේ එතනින්දලා ගන්න ඕන සත්‍යය පවත්තන මට්ටම. දැන් මේ සත්‍යය හදන මට්ටමට අපි විස්තර කළේ පහුගිය. ඊළඟට සත්‍යය රඳවන මට්ටම සංවිධානය කරන්න ඕන ඊළඟට. කියන්නේ දීව්‍ය පුරවටම බාහිර සතුන්ගෙන් වෙන හානි වෙන වළක්වන්න සියලු උපක්‍රම යොදන්න. හරක්ගෙන් බේර ගන්න වැටකට බඳින්න ඕන. කුරුල්ලන්ගෙන් බේර ගන්න බෙලෙක් වලට ගහන්න ඕන. මේ ආදී නොඑක් ඒවා ක්‍රමින් ඕන අර මේ අසන්න ටික පරිස්සම් කරගන්න. අන්න ඒ වගේ මේ බෞද්ධ දර්ශනයේ පෙන්වන ජීවන ගමන අර සමාත ඕන එක ලැබුණට පස්සේ දඟලන්න නැත්තම් ඉන් එහා මුකුත් නැහැ කියලා හිතන්න බෑ. ඒක රඳවන්න ඊළඟට යාගේ මේ යා කලිතු තවතුන් කලිතු දේවල් යාට කරන්න සිද්ධ වෙනවා. ඒකට මේ සුඛය මොකක් පරමාර්ථ කරගෙනද මේ අපේක්ෂා කරන පුජ්‍යලයා එක සංවිධානය කරන්නේ? මේ සාමාන්‍ය වචනින් කිව්වොත් සුඛය පැවැත්වීමයි ඒක බලාපොරොත්තු. සුඛය විඳින ඉවර කරන්න නෙවෙයි. සුඛය කියන්නේ දුක් නැති තත්ත්වය පවත්වා ගැනීම ඒක බලාපොරොත්තු. දුක් නැති තත්ත්වය පවතින්නේ කොහොමද? චිත්ත සමාධියට ආපුවා. එතකොට සුඛයේ පරමාර්ථය ආනිසංසයක් සමාධිය. හොඳයි. මේ සමාධිය කියන්නේ සමාධිය කියන එක අවුරුදු ගණනක් තිස්සේ මේ ඉපදිලා යන්තම් 6-4 තේරෙන දවසේ ඉඳලා බෞද්ධයන්ට අහන්න ලැබෙන શબ્දයක් තමයි සමාධි තීල සමාධි ප්‍රඥාවක කන් හැම යනකම් ඇහිලා තියෙනවා. එතකොට නමුත් අපිට හැමදාම ඒක ගැන අහන්න සිද්ධ වෙයි. ඒ මොකද කවදා හරි අපි ඕක අහන්න ඕනේ නැහැ මම දන්නවා කියලා කියන්නේ සමාධිය ආවට පස්සේ. එතකන් අපිට අහන්න සිද්ධ වෙනවා මේ සමාධිය හම්බෙනවා. දැන් යම් කිසි කෙනෙක් ඉදමක් ගන්න ලෑස්ති වෙච්ච වෙලාව ඉඳලා ඒකේ මායින් කොහෙද පොල් කුච්චර කරනවද එතන සයික් කරන මිනිස්සු ඉන්නවද ඉදම ගන්න කන් ඒ මිනිහා අහනවා යෝරයා ඊටම ගත්තට පස්සේ කිසි කෙනෙක් කායෙන්වත් මුකුත් කරන්නේ ඒ මොකද එයාට ඒක ඔක්කොම සුලමුල ඉදමේ අයිතිවාසිකම් ලැබුවත් පස්සේ පේනවා හම්බෙනවා දකින්නවා එයා වග කියනවට ඒක නිසා යාට දැන් කාගෙන්වත් අහන්න සිද්ධියක් මේ හේතුවක් අන්න ඒ වගේ තමයි අපි මේ ධර්මයේ නිතරම අහන්නේ අපිට ලැබෙනකම් විතරයි ලැබුණට පස්සේ අපිට අහන්න දෙයක් නෑ අපිට නිමින්දින්දයි ඒකට දැන් මේ සමාජය ගැන අහපු අපිට දැන් අද මොනවද කියන්න තියෙන්නේ අදත් කියන්න තියෙන්නේ මොනවද මේ සුඛයත් එක්ක සුඛය කියන தත්ත්වයට සිත ආවහම සිතේ පෙන්වන්නේ මොකද්ද? අර කිව් ප්‍රීති කලින් කිව් ප්‍රීති මට්ටමේ සිත තියෙනවා කියන එකයි. ප්‍රීති මට්ටමේ සිත තියෙනයි වුවට සිත විවිධ ආකාරවලට ක්‍රියා කරන්න සුදුසු ආකාරයෙන් හැදිච්ච වේගයක් සිත කියන්නේ. සිත තියෙන එකක් නෙවෙයි හැම වෙලාවෙම ඇති වෙවි නැති වෙවි යන වේග ධාරාවක්. හරියට කාර්යක එන්ජිමක් වැඩ කරන්නේ ඒ උපදින ශක්තිය වගේ ශක්තියෙන් වගේ අපේ ජීවිතයත් ගත වෙන්නේ මේ සිතිවිලි ධාරාව නැමැති වේග නිතරම මතුවෙන නිසායි. ඒ වේග ධාරාව මතුවෙන්නේ කුමක් නිසාද? බාහිර ස්පර්ශ ඉන්ද්‍රියට ලැබිලා ඒ අනුසාරයෙන් දෙන උපකාරයේ උට ප්‍රවස්තේ මේ වේගය මතුවේ. එතකොට මේ සමාධිය කියන එකේදී මේ සුඛය පැවැත්වීමට සමාධිය උපකාර වෙන එකේ මොකද? බාහිර එක එක දේවල් වලින් එක එක දේවල් බලනවා අහනවා ආග්‍රහණය කරනවා මේ හැම අවස්ථාවකදී උපදින සිතිවිලි විවිධ ආකාරයි. දැන් අපේ හතුරෙක් දැක්කහම උපදින සිතිවිල්ල නෙවෙයි මිතුරා දැක්කහම. මිතුරා දැක්කහම උපදින සිතිවිල්ල නෙවෙයි සාමාන්‍ය මධ්‍යස්ථ පුද්ගලයා දැක්කා. විවිධ ආකාරවල සිතිවිලි පහළ වෙන්නේ. ඒ වේ තරාතිරම් වෙනස්. ඒ වේ ලැබෙන වින්දන වෙනස්.
නමුත් මේ සුඛය පවත්තන මේ සමාධිය කියන චිත්ත ලක්ෂණයට සිත වැටිච්ච හැටි හතුරාය මිතුරාය මධ්‍යස්ථ පුජ්‍යලයාය කොටියාය වලසාය ආදී වශයෙන් මේ විවිධ නිමිති මොකාවත් සිතේ කිසිම වෙනස් වීම ස්වરૂපයක් විවිධ ආකාර මට්ටම් වලට නගින ස්වરૂපයක් ඒ සිතේ නෑ. අර කලින් කිව්වාගේ පීති මට්ටමේ සිත ස්ථාවර වෙලා රැඳිලා පවතින ලක්ෂණයක් පවතින සත්‍යයට සිත ආවට පස්සේ දෝෂාරෝපණයක් ඇහුණා. තමන්ගේ ගුණ කතනයක් ඇහුණා. වෙනත් මොන කලබලයක් දැක්කත් ඇහුණා. ආරංචි වුණා. සිත අර මට්ටමින් එහා යන්නේ නැහැ. සිත මේ මට්ටමින් එහා නොයන තත්ත්වයේ ස්ථීර වුණාට ස්ථීර කියන්නේ මේක. තමන්ට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රමාණයට ඒක සකස් වෙලා ගොනු වෙලා හැඩ ගැහිලා ශක්තිමත් වෙලා ඉවරයි කියන මට්ටමට ආවහම ඕනම ඉන්ද්‍රියට අහුන ඕනම නිමිත්තක් මොන විලාසයකින් මොන ප්‍රමාණයකින් හම්බ වුණත් ඒක පිළිබඳව කිසි වෙනසක් නැතුව සිතේ ඒ ගානට පාවිච්චි කරමින් ඒ විදිහේ ඒ සපමත්තමේ සිත පවත්වමින් ඒ පුජ්‍යලයට පුළුවන් වෙනවා ඒ ඉදිරිපත් වූ කාරණයට සාමාන්‍ය මිනිහා යම් තේජස්සුදු කරන්නේ ඒ ආකාරයෙන් කිසි වෙනසක් නැතුව යාට පුළුවන්කම ඇති වෙන්න ඕන තමන්ගේ සුඛයත් සිතේ රඳවගෙන අර කාරණයට අපි කියමු මරණයක් සිද්ධ වෙලා එහෙම නැත්නම් වෙන ආපදාවක් ඒ ඔක්කොන්ටම තමා කලියුතු ඉෂ්ට කරනවා ඒකට සම්බන්ධ වෙනවා. නමුත් මෙයාගේ සුඛයට හානියක්. ඒ සුඛයේ ස්ථාවර භාවය සමාධි සිතේ නැටපත් සමාධියට සිතපත් නාම තමයි මේක ස්ථීරත්වයට පිළිගන්නේ. එතකොට සමාධියට සිතපත් සිතාම ඇතමුන්ගේ ඇතන් හැංගීම් තේනවා සමාධියට සිතපත් වුණාට පස්සේ Taman නිස්සබ්දව නිකන් ගල් ගැහුණා වගේ මොනම එකක් කරගන්න බැරි නිකන් හිර වෙච්ච තත්ත්වයක් තියෙනවා. දැන් ඔන්න සමාධියටපත් වෙලා හිර වෙලා හිටියොත් මිනිහනම් සමාධියටපත් වෙනවා කියලා හිතන් තීරණය. එහෙම එකක් සමාධියේ අධ්‍යානෙවත් නැහැ. සාමාන්‍ය සිත සමාධියටපත් වුණාට පස්සේ අමුත්තකට තියෙන්නේ බාහිර දේවල් එක්ක සිතේ මට්ටම වෙනස් වෙන්නේ නැහැ. මේ හැම දෙයක් එක්කම යාට කතා කරන්න පුළුවන්, වාහනේ යන්න පුළුවන්. මේ හැම දෙයක්ම අර මට්ටමේ සිත තවාගෙන කරන්න පුළුවන්කම තියෙනවා නම් තමයි සමාධිය කියන නම. ඒක නිසා ඒක ඇඟ හොල්ලන වැඩක් නෙවෙයි. ඕන හැටි ඇඟ හොල්ලන්න පුළුවන්. අරකට හානියක් වෙන්නේ නැති. අන්නේ සත්‍යයට පස්සේ සමාධිය කියනවා. එතකොට මේ සමාධිය සුඛ රසයේ වශයෙන් සමාධියේ පවතිනවා. නමුත් මේක ලක්ෂණ අංග සමාධියට අයිති අංග ටිකක් පෙන්නනවා. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා කියලා. මේ දෙන්නේ ඕක කියනකොට ඉතින් අර ලොකු වචන මේක 아무තු වචන නිසා විතක්ක විචාර කියනකොට අපිට නම් පුළුවන් වෙන එකක් නෑ කොහෙද ඔය විතක්ක කරන්නේ අපි මෙහෙම ඉඳගෙන කියලා හිතෙන්න පුළුවන් නෑ. විතක්කේ කියන්නේ මොකක්ද? අරමුණු ගණනාවකට සිත වැටෙන්නේ නැතුව එකම අරමුණේ කියන්නේ කොයි පැත්තට කොයි නිමිත්ත මොක වුණත් කුසල ආරම්මණයෙන් පිටපණින්නේ නැහැ කියන එකයි. ඔය දැන් මම කලින් කිව්වේ තමා මොකක් ආශ්‍රය කළත් සිත වෙනස් නොවි පවතිනයි කියන එකයි ඔය විතක්ක කියන්නේ. කුසල ආරම්මණයට සිත නැවත වැටෙනවා කියන්නේ. ඇයි නැවත වැටෙන්නේ? නැවත වැටෙනවා කියන්නේ එක හිතක් පහළ වෙලා ඒක නිරුද්ධ වෙලා තව සිතක් පහළ වෙනවා. මේ චිත්ත ප්‍රවාහය නිරන්තරයෙන්ම කෙරීගෙන යනවා. එක හිතක් නිකම් මේ පුලම් පුරෝපු මේ බෝලයක් වාගේ පවතින එකක් නෙවෙයි. හිත කියන එක වේගයක්. ජීවිතයේ පැවැත්ම සඳවන වේගයක්. මේ වේගය පහළ වෙන හැම සිතක්ම කුසල ආරම්මණයෙන් පිට නොපැන සිටීම තමයි විතක්ක කියන්නේ. කුසල ආරම්මණය තමයි වැටෙන්නේ. ඊළඟ විචාරය කියන්නේ කුසල ආරම්මණයම ස්පර්ශ කරනවා කියන්නේ පිටපණින් නැහැ කියන එක. විචාර ප්‍රීති කියලා කියන්නේ
සැප මට්ටමේ සිත රැඳෙන්නේ කියන්නේ. සුඛේ කිව්වේ සැප දැනෙන්නේ කියන්නේ. ඒකග්ගතාවේ කිව්වේ ඔය කියන සීමාවෙන් පිට නොපනින සත්‍යයයි ඒකග්ගතාවය. ඒ නිකන් ඝනත්වයටපත් වෙලා හොල්ලන්න බැරි නිකන් ජකඩයක් වගේ තියෙනව නෙවෙයි. හිත පහළ වෙන. නමුත් අර රටාව ඇතුලේ ඒ සම්පූර්ණ කාරණා ටික සම්පූර්ණ වෙමින් පවතින එකට මේවායේ ඒකග්ගතාවයේ පවතිනයි කියන එක ඒකග්ගතාවය. එතකොට මේක වචන පොළාත්තම් කොට බය නොවි තමන්ගේ සිතිවිලි අරකිය මාර්ගය ඔස්සේ ගමන් කරනකොට ඕනෑම පුද්ගලයෙකුට ලබන්න පුළුවන් සමාධිය. ඒක මේ විශේෂ පුද්ගලය විශේෂ අයින් වීමකින් ගෙවල් අපතරලා ලබා ගන්න එකක් නෙවෙයි. gedara ඉඳගෙන ওই සත්‍යයන් උදා කරපු අය පිළිබඳව අතීතයෙන් නම් ආරංචි ගේන්න පුළුවන්. ඔය වේදුකන්ද කියන නම්දමාකාව මේ දානයක් දෙන වෙලාවේ එයාගේ එකම පුතා ඉඳලා තියෙනවා. ඒ පුතාව මේ රාජ සේවකයෝ මොකද්ද චෝදනාවක් පුද බොරු චෝදනාවක් හරියටක් හරි මෙයාට අඩන්තේට්ටම් කර ඔන්න රජුගන් ළඟට ගෙනිච්චයි කියලා අර උපාසකම්ම දන් දෙන වෙලාවේ පණිවිඩය ඇවිල්ලා කිව්වා. ඒ උපාසකම්ම ඒ අවස්ථාවේ මොකක්ද කළේ? ඒ පණිවිඩය ලියා තිබිච්ච කොළ කෑල්ල ඉනේ තියාගත්ත දානි දුන්නා. ඒවා ඔක්කොම පිළිසිඳු කළා සංඝයා වහන්සේලා කටයුතු අවසන් කළා පිළිසිඳු කළා. ඔක්කොම වැඩ ඉවර වෙලා අර කොළේ දිහා බලපුවාම තීනෝ මේ පුතාවල්. ඉතින් මේ වැඩ ඉවරයි නිමිට ගියා යක්. එතකොට අපිට හිතෙනවා නේ අම්මා කෙනෙක්ද ආශ්‍යක් වාගේ මෙහෙමත් ඉන්න පුළුවන්. නෑ උන්ද දන්නවා කොච්චර හයියෙන් පස්සෙන් දිව්වත් රජුන්ට වුණාට පස්සේ නීතිය ක්‍රියාත්මක වෙන්නයි අවසන්. හයියෙන් ජීවත් එකයි හිමින් ගියත් එකයි ඕක. ඉතින් මම හිමීට කිහිල්ලා ඉතින් කරන්න පුළුවන් නිදහස් කරගන්න පුළුවන් ක්‍රමයක් යොදනවා. ඒකට ඉතින් ඒක යාට ඒ අවස්ථාවේදී පුළුවන් විදිහට ඒක ඉදිරිපත් වුණා. ඔන්න ඕක තමයි සමාජී ස්වરૂපේ හැඩය. කිසිම දෙයකට කම්පණය වෙන්නේ නැහැ. ඊළඟට සමාධිය මොනවා අර්ථේ? දැන් ඔය සමාධියෙන් දැන් සමාධියපත් වෙලා ඉන්නේ කියන එක නෙවෙයි. දැන් බෞද්ධයාගේ ප්‍රමාණම එල්ලය ඊටාම ගැඹුරු එල්ලයක් බෞද්ධයා තුළ තියෙනවා. මොකද ගැඹුරු එල්ලය කියන්නේ ජීවිතේ පටන් ගන්න දෙක බල මේක අවසන් කරන්න ඕනේ කියන එක බෞද්ධ හදවතේ තියෙනවා. ඇයි මේක අවසන් කරන්න ඕනේ කියන්නේ? මේ ජීවත් වීම නවත්තන්න. කියන හැඟීමයි මේ නිවන් දකින්නයි කියලා කියන්නේ. බය වේද දන්නේ නැහැ කියනකොට. මොකද එක දවසක් මම මහත් එක්ක කතා කරගෙන ඉන්න ගමන් මේ නිවනේ කියන්නේ මොකක්ද කියලා. ඊපස්සේ මං කිව්වා මේ සම්පූර්ණයෙන් සංසාර ගමන නැත්තම් එක එක තැන්වල උපදිලා නානා ආකාරවල මේ විඳින නිසා ඉපදීම නවතින එක. කොයි ආම්දුනේ එතකොට මුකුත් නැද්ද කියලා මම කිව්වා මුකුත් නැtei කියලා කියන්නේ මුකුත් නැහැ. හරිම වැඩේනේ එතකොට මේ ලෝකවල වලට වෙන්නේ මොකක්ද? එයාට ඕන ලෝකෙට වෙන එක. ලෝකෙත් නැති වෙනවනම් මිදියත් නැති වෙන සතුට. ලෝකෙ එකක්වත් තියෙනවා. ඒකට ජීල රින්ගල බලන්න ඕන මොකද කරන්නේ කියන්නේ. ඔන්න කොකයි බලාපොරොත්තු. ඒක සාමාන්‍ය තත්ත්වයකම කාමයේ වැඩිකම නිසා ඇති වෙන හැටි. ඔක කාමයේ වැඩිකම නිසා. ඒ කාමයේ කියන්නේ කාන්ත. මේ දේවල් වලට ඇදෙන ගති තියෙනකොට මේක ඉවර කරන්න හිතෙන්නේ නැහැ. තව තියෙනවනේ මේ ඇදිච්ච වැඩේ ඉවරයක් කරන්න ඉපයි කියන ඒවටයි ඇදී යන්නේ. ඒකයි ඒකට හේතුව. නමුත් මේ ජරාව මරණය නානා පීඩන විඳින්න සිද්ධ වෙන නිසා බුදුහාමුදුරුවෝ අවසානයේම උන්වහන්සේගේ පරීක්ෂණයෙන් පෙන්වුවා මේක අවසන් නොකළොත් ස්ථීර වශයෙන්ම මේ දුකටපත් නොවෙන්නේ කියන තත්ත්වය ගන්න බෑ.
මොකද වෙනස් වෙනවා මේ ආත්මේදී සමාධි සුඛ මේ ඔක්කොම හදාගෙන ඉතියි. මෙතනින් මේක චුත වෙච්ච හැටි නැවතත් උත්පත්තිය ලැබපුවාම ඒ ස්ථානේ ඉතින් සුගතියකට යාවි. ඒ සුගතියට යගියත් බාහිර යම් යම් හේතුන් නිසා අර තමා විසින් පුරුදු කරපු දේවල් යට වෙන්න පුළුවන්. මේ අලුත් පුරුදු ඇවිල්ලා නැවතත් අරක නිකම් අලුත් පොත්තක් බැඳෙන්න පුළුවන්. දැන් ඒක වෙලා තිබුණා කාටද ප්‍රසිද්ධියම බුදුහාමුදුරුවෝ වදාලා අජාසත් කුමාරයා. අජාසත් නිවන් දකින්න පුළුවන් ශක්තියක් ඇති හොඳ හුරුවක් පුරුද්දක් ජීවිත සංවිධානයක් කරගෙන හිටපු සසරේ ආපු කෙනෙක්. නමුත් ඒ පුද්ගලයා දේවදත්ත ඇවිල්ලා මේ පුංචි කාලේම මේ පෙරලියක් දාපු නිසා අපායට යන පුද්ගලෙක් බවට පත් වුණා. අන්න ඒක නිසා ඒ ඔක්කොන්ට වඩා අපායට යන පුද්ගලෙක් බවට පත් වුණා. අන්න ඒක නිසා ඒ ඔක්කොන්ට වඩා බොහෝ හොඳයි මේක නවත්තලා ආපුවම යථා භූත ඥාන සමාධියෙන් බලාපොරොත්තු වෙන්නේ මේ යථා භූත ඥානය කිව්වා මොකද්ද? අර ජීවිතේ සදාකාලික වශයෙන් දුකින් නිදහස් කර ගැනීමට බලාපොරොත්තු වන අපේක්ෂකයාටයි යථා භූත ඥානය අවශ්‍යයි. ඇයි? මේක කෙනෙකුට කරලා දෙන්න පුළුවන් එකක් නෙවෙයි. මේක පැවතිච්ච පවත්වන යම් කිසි හේතු සමූහයක් තියෙනවා. මේ ජීවිතය පවත්වන හේතු සමූහයක් තියෙනවා. ඒ හේතුන් සියල්ලම පාලනය වෙන්නේ ඒ හේතුන් ඔක්කොම ක්‍රියාවටපත් වෙන්නේ කාම ශක්තිය නිසා. ඒ කිව්වේ කාන්දම් ශක්තිය නිසා. ඒකට කාන්දම් ශක්තිය වශයෙන් සලකන මේ ක්‍රියා ස්වરૂපය අපි නම් කරනවා අපේ දැනෙන ස්වභාවය අපි විවරණය කරනවා සඳහන් කරනවා කැමැත්ත කියලා. කැමැත්ත කියන්නේ අපේ කාමයේ සිත ඇතුලේ වැඩ කරනකොට අපට දැනෙන දැනීම අපි භාෂාවෙන් කතා කරනවා. ඒකට නම මේ භාෂාවෙන් කියනවා අපි කැමැත්ත කියලා. කැමැත්තේ කියන්නේ තමන්ගේ සිත තවත් එකක් එක්ක ඇදුම් දෙන ගතිය ආපුවා. මේ ඇදුම් දෙන ගතියයි මේ කාමයේ කියලා කියන්නේ. ඒක ඉතින් අපි කාන්දම කියලා කියනවා. ඒකට මේ කාමය නිසා පැවැත්ම රැඳී පවතින බවත් ඒක නැති වෙන තුරු දුකෙන් සම්පූර්ණයෙන්ම අවසන් නැති බවත් දුකට වැටෙන්න ඉඩකඩ තියෙන බවත් ඒ කාමය අත්හැරපුවාම සදාකාලික සැනසෙල්ලටපත් වෙන බවත් පෙන්නලා තිබෙන නිසා මේ යථාභූත ඥානයෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? තමයි සිත අර කිව් සමාධි තත්ත්වයටපත් වෙලා තමන් ඒ ආත්මයේ ඒ ජීවිත පරිහරණයේදී දුකක් නොවිඳ ප්‍රීති ස්වરૂපයෙන් කියන්නේ සුඛ ස්වરૂපයෙන් පාවිච්චි වෙන අතර මගේ සුඛය සදා කාලික ස්ථීර වෙනස් වෙන ශක්තිය තියෙනවා කියලා තමන්ගේ සිතේ තවත් අවශ්‍යන අවස්ථාවටපත් වීමේදී යථා භූත ඥාන කියන එක ඒ බලන්නේ යාට පෙනෙන්නේ මොනවද? මේ යථා භූත කිව්වේ මොකක්ද? සිතිවිලි වල තමන්ගේ සිතිවිලි අස්සේ යම් යම් ආකාරවලටද සිට දැන් අරය හොඳයි මේක හොඳයි ඒක රසයි ආදී වශයෙන් අපි අපත් එක්ක සම්බන්ධ වෙන දේවල් විවරණය කරන ගතියක් අපේ සිත්වල කාලාන්තරයක් අපි සමහරවිට වැඩිච්ච දාන පුරුදු වෙලා ඒ පුරුද්ද අපේ නිකම්ම નિરાයාසයෙන් කෙරෙනවා. ඒ කෙරෙන්නේ නිකම්ම නෙවෙයි ඒ පුරුද්ද පිටට ඇවිල්ලා ඒ කාරණය හඳුනලා ඒ හැඳිනීමෙන් ගන්නා වූ නිගමනයයි අර ප්‍රකාශයටපත් කරන්නේ හොඳයි ලක්ෂණයි රසයි මිහිරි මේවා කොහොම අර විවරණ හිතෙන් දෙන තමාගේ හැඳිනීම දෙන විවරණ. එතකොට ඒ සිතේ ඇති වෙන යම් යම් සකස් වීම තමයි භූත කියලා කියන්නේ.
යම් සකස් වීමක් දැති වෙන්නේ. සංඛාර කියන්නේ සකස් වීම, භූත කියන්නේ සකස් වී අවසන් වීම. සංගුණාට පස්සේ ඒක සඳහන් වෙන්නේ භූත කියලා. සකස් වෙමින් පවතින අවස්ථාව සකස් කිරීම කියලා කියනවා. ඒකට කියන්නේ සංඛාර. සංඛාර වලින් ඒ සංඛාර උපකාරයෙන් තමයි භූත සකස් වෙන්නේ. සකස් වීමක් නැතුව සකස් වූ දෙයක් හිතින්නේ නැහැ ලෝකේ. එතකොට මේ අපේ සිතේ සකස් වෙන යම් යම් ස්වરૂපයක් අර සමාධියට පත් වූ පුද්ගලයන් සිතේ සකස් වීම අර යට දැනෙනකොට ඒ ඥාන කියන්නේ මොකද්ද? හරි වැරදි තේරීම. ඔක සිත සමාධියටපත් නොකර කවදාවත් කරන්න බෑ. සමාධියටපත් වෙන්නේ ඉස්සෙල්ලා අපිට පුරන් කරන්න පුළුවන් මොකද? ලෝකේ ඔක්කොම විවරණය කරන එක. ඒ අරකට නෑ හරියට හොඳයි මෙයාත් හොඳයි හරියන්නේ. නොයේ විවරණ අපිට. නමුත් සමාධියට ආවට පස්සේ ලෝකයේ තියෙන දේවල් විවරණය කිරීම ඔහුට එපා වෙන්නේ. ඒ වයින් තමන්ට ඇති විචාර්ත්‍යයක් හෝ ඇති කරගන්න පුළුවන් අර්ථයක් හෝ නැහැ. ඒක නිසා සුඛයේ සිත පවත්තන්න ඒවා නොසෙවීමම හේතුයි. කොහොමුණකම හොඳ මිනිහත් හොඳයි නරක මිනිහත් ඔක්කොම මිනිස්සු. හොඳ නරක ભેදයක් නෑ මට මම හොඳයි. අන්න ඒ තීරණය තමයි සමාධිය තියෙන්නේ. නමුත් දැන් මේ කරන්නේ මොකක්ද? මගේ ජීවිතේ මේ සැප ස්ථාවරයෙන් දුකින් තොර වූ තත්ත්වයේ ස්ථිර වෙන්න. චීන සකස් වීම සංවිධානයේ මොන ආකාරයෙන් විය යුතුයිද? ඒකට අවහිරකම් කරනව මා ළඟ මොනවද තියෙන්නේ? ඒකට පේනවා. ඒ පහළ වෙන සිත් අස්තෙත් තියෙනවා. තමාගේ දුක සම්පූර්ණයෙන් අවසන් කරන්න ඉඩ නොදෙන තත්ත්වයක්. ඒකට කියනවා රාග කියලා. රාග කියන්නේ මේවා බල හැම එකටම යාට දෙන්න සිද්ධ වෙන්නේ මොකක්ද? ඒකත් හිත කරන්නේ. නිගමනේ හරි නෑ කියන්නේ ඒකෙත් බැඳිල්ලක් තියෙනවා. ඒකෙත් බැඳිල්ල. බලනකොට හැම එකකම බැඳීම් ස්වરૂප මෙයාට දකින්න හම්බෙන්නේ. යථා භූත ඥානය කියන්නේ ඒක. ඔව්. හරි වැරදි නේද? යම් සකස් වීමක් තිබෙනවද? ඒ තමාට දැනෙන එක හරිද හොඳ නරකද කියලා තෝරා ගැනීමයි ඥානය. ඥාන දර්ශනය කියන්නේ මේක නැති හන්දයි මම කිව්වේ නෑ. මේ සූත්‍රයේද නෑ ඥාන දර්ශනේ තෝරන්නේ මෙහෙම. ඥාන දර්ශනය කියලා කිව්වේ ඒ තමා විසින් මේක හරි නෑ මේක වැරදි මේක සුදුසු කියලා හිතන් තමා තීරණය කළාට පස්සේ ඒ තීරණය වෙනස් කරන්න තමන්ට තවත් ඊට පස්සේ කිසිවක් නොපෙනෙන තත්ත්වයට කියන ඥාන දර්ශනය. කිසිවක් ඒ කාරණේ වෙනස් කරන්නේ. යාට කිසිමක් ඒ තීරණය වෙනස් කරන්න කිසිවක් නොපෙනෙන එකක් ඒ තීරණේ එසේ කරන් එහෙම ඒ තීරණේ විදිහට ස්ථාවර බවටපත් කරන්න හේතු විතරයි යාට සෑම පැත්තෙම පෙන්නේ. ඒක නිසා ඥාන දර්ශනය. එනවා මොකක්ද අහන්නේ? ඊළඟට මේ යථා භූත ඥාන දර්ශනයට වැටෙනකොට දැන් ඔය කියන්නේ tempත් ඉඳගෙන තමන්ගේ සිත දෙස බලන අවස්ථාව. අර ඔක්කොම සාමාන්‍ය සමාජ ආශ්‍රයෙන් කරන්න පුළුවන්. මේ තත්ත්වයට එනකොට කොහේ හරි වාඩි වෙනවා. දැන් වාඩි වෙන්නේ කලි. නිකන් අර සාමාන්‍ය සමාජයේ කරන්න පුළුවන් ඒවා ඔක්කොම වාඩි වෙලා ඉන්න මියට මුකුත් කරන්න බෑ. ඇයි සමාජයේ කරන්නේවා සමාජයෙන් හරිගස්ස ගන්නවා. ඊට පස්සේ තනියෙන් කරන්නේවා තනියෙන් කරගන්නවා. ඉතින් ඔය දෙක පටලවා ගත්තාම මුකුත් කෙරේ. ඒ නිසා
තමා ඒක සාමාන්‍යයෙන් නිදර්ශනක් වශයෙන් ඉදිරිපත් කරනවා නම් ඉස්සෙල්ලා හොඳ ගිහියෙක් වෙලා ඉන්න ඕන පැවිද්දෙක් වෙන්න. පැවිද්දක් වෙන්න නම් එයාගේ පැවිදිත් වීමට සුදුසුකම් ගිහිකමේ පෙන්වන්න. එතකොට තමයි මහාමුදුරුවෝ පඬුකලාසයෙන් නවත්තගෙන හදන්නේ කියන්නේ ඕකයි. දැන් ඉතින් කොහොමද ඒක දන්නේ නැහැ අපි. නමුත් යකමේක ඒ වගේම ඉස්සෙල්ලා සමාජ කටුකොහල් වලින් තමාගේ සීන මේ ගති සම්පූර්ණ ඉවර කර ඇවිල්ලා සමාජමය තත්ත්වයේ සිතපත් වෙච්ච පුජ්‍යලයාට අර සමාජාස්යෙන් බොහෝම හොඳට ඉන්නේ. නමුත් දැන් අභ්‍යන්තර රහස් හොයන අවස්ථාවටම මේ මොකටද මේ කරන්නේ මේ ස්ථීර දුකෙන් නිදහස් වීමේ ස්ථීරත්වයට ආයි නැවතත් දුකේ කියන හඬක්වත් අයිතිවාසිකමක්වත් මුකුත් නැහැ. ඒතනට එන්නකොට අන්න නිහඬතාවයෙන් අරයාගේ රහස් හොයන්න අයිතර මයික්‍රොස්කෝප් එක අරගෙන අර ලෙන්ස් එක මාරු කර මොකක්වත් දිහා නොබල ඒක දිහා බලා ඉන්න වගේ අවස්ථාවක් මේ අවස්ථාව. මේ අවස්ථාවට ආපුවාම අර කිව් දර්ශන පේන්න පටන් ගන්නකොට මේ තැනත්තා නිකම්ම බලනවා නෙමෙයි. මේ බලන්නේ මේකෙන් වැඩක් ගන්න යම් කිසි අවබෝධයක්, තේරුමක්, වැටහීමක් ගන්න මේ දේවල් බලලා එයා යම් කිසි අධ්‍යාපනයක් ලබනවා, ඉගෙනීමක් ලබනවා. එතකොට මේ යථාභූත ඥාන කියන මේ අවස්ථාවට ආපුවා ඒ පුද්ගලයා එතනින් දැනගන්නා වූ ලබා ගන්නා වූ අධ්‍යාපන ආභාසය තුලින් මෙයාට වෙන්නේ මොකක්ද? එයාට පේනවා මේ සෑම සිතකම තාම රිදුන් දෙන කැක්කුම් පීඩා ලැබුණේ නැතුණා ජීවිතේට අවශ්‍ය නැති ජීවිතේ දිගින් දිගට ගෙන යන්න පුළුවන් ශක්ති විශේෂයක් මේක රැඳිලා තියෙනවා. ඒ මොකද තාපය සීමාව ඉක්මවල තාම යනවා. ඒ තාප ශක්තිය සීමාව ඉක්මවල යන මට්ටම් සඳහන් කරන සංයෝජන වල රූප රාග අරූප රාග. ඒ රාග දෙකේම තියෙන්නේ මොනවද? තාප ශක්තිය වැඩි. ඒ තාප ශක්තිය වැඩි නම් කාම ශක්තිය ප්‍රමාණයට තියෙනවා. ඒ කාම ශක්තිය තියෙනවා නම් කොතන හෝ නැවත පොදිනවා කාන්දම තියෙන නිසා. අන්න ඒක නිසා මේ ඥානවන්තයා මේ වාසනාවන්තයා ඊළඟට ඒක අඩු කරන්න. ඒ වැඩි හරිය අඩු කරන්න උවමනා කරන සිතුම් ආකාර ඒ ක්‍රමය යා දෙන්න පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කරන හැටි යන සතිපට්ඨාන සූත්‍රයේ කියනවා. ඒක කියන්නේ කිව්වොත් දැන් එළිවෙනකන් කියන්නේ. ඒ ක්‍රමය ඒක පෙන්නන මෙන්න මෙහෙමයි ඒක අඩු කරන්නේ කියලා. මේ සාමාන්‍ය විස්තරයක් මේ කියන්නේ. ඒතකොට අඩු කිරීමේ ක්‍රමයට පස්සෙන ඒ ක්‍රියාව කරන පුද්ගලයා පස් වෙනකොට වෙන්නේ මොකද්ද? එයාගේ සිතේ ඇති වෙන අයිතිවාසිකමක් කියන නිබ්බිදා විරාගය. එතකොට යථාභූත ඥානයේ පරමාර්ථයක් ඒ වගේම ආනිසංසයක් මොකද්ද? නිබ්බිදා විරාගය. නිබ්බිදා විරාගය කියන්නේ මොකද්ද? නිවීමටපත් වෙන සුරු. අර රාග කියන අර පොඩ හෝ චුට්ට හෝ අල්ලන ඒවා කැඩි යන අවස්ථාව තමයි නිබ්බිදා විරාගය. විරාගය ඇති වෙන්න නිවීම තමයි සංවිධානය. මේ කියන්නේ මොකක්ද? ප්‍රත්‍යඥ කමේ ඉඳලා නිවන් කියන ගේට්ටුව ගාවට යන හැටි. අර හේ කලාවල් වල මේ ගස්සට බුද්ධිය වෙන කුහාවල් වල නැවති ඒ ප්‍රත්‍යඥ කමේ එන පුජ්‍යලයා හොඳ සීලමකට වැටලා. හොඳ මාලිගාවකට රින්ගන ගේට්ටුව ගාවට ඇවිල්ලා ගේට්ටුව අරින්න ඇති මේ කිය. එතකොට
නිබ්බිදා කියන්නේ නිබ්බිදාව කියන්නේ නිවීමට. විරාගය කියන්නේ ඒ නිවීම සකස් කරමේ අවහිරකම් කරපු රාග ගතිය අඩු කරන තරමට නිවීම මතුවේ. ඒකට කියන්නේ නිබ්බිදා විරාගය. විරාගය නිසයි නිබ්බිදාව නිවීම මතුවේ. විරාගය දැන් අවස්ථා දෙකක් අපි කිව්වේ රූප රාගය එක අරූප රාගය. රූප රාගයේ තියෙන විරාගයට වඩා අරූප රාගයේ විරාගය අඩුයි. මේ රාගය අඩුයි. නමුත් එතනක් තියෙනවා රාගය. ඉතින් ඒ නිවන්ද රාගය අඩු කරන්න නිවීම පදනංක පරමාර්ථ කරගෙනයි මේ නිවීම අඩු කරන්නේ. ඒ නිසා නිවපු තරමට විරාගය ඇති වූ තරමට නිවීම ඇති වෙනවා. තේරුණාද? එතකොට ඒ தත්ත්වය තමා විසින්ම කරන දෙයක්. හැර දැන් මේ අහගෙන ඉන්න කාටත් තේරෙන්නේ නැති තමා පිළිබඳව වගකීම් තමාම කරගත් විදියක්. තවත් කෙනෙකුගේ බලයෙන් තවත් කෙනෙකුගේ ජීවිතයක් මේ අර අපේක්ෂා කරන මට්ටමට ගන්න බෑ. තමා විසින්ම තමාගේ මේ කාරණේ සොයලා තමා මේ தත්ත්වයටපත් වෙන්න ඕනේ. මොකද අපිමයි මේක අපේම සිටේ අටගත්ත ශක්තියක වරදි ශක්තියක තිබිච්ච බලයෙන් අපිව මේ විදිහට හැදුණා. දැන් මේ හැදිච්ච රහතයි මේ හොයන්නේ. ඒ හැදුනේ කොහොමද? ඒවා ක්‍රියා කරන්නේ කොහොමද කියලා මේ එන්ජිමේ නියම ස්වરૂපේ ඉගෙන ගන්න එක තමයි යථා භූත ඥාන කියන්නේ. ඒවා ඉගෙන ගත්තාන් පස්සේ ආට අහුවෙනවා මේකේ මූල හේතුව මේ. ඒක නිසා මේක අඩු කරනකොට මේ පවත්තන ශක්තියට උදව් දෙන මේ ප්‍රමාණ ඉක්මවපු රත් වීම අඩු වෙනවා. මේ වැඩි වෙච්චාම කරන වැඩ තමයි මේ රාග කියන්නේ. ඉතින් මේක හොඳටම වැඩි වෙච්චාම රාග, ලෝභ, ක්‍රෝධ, වෛර නැගලම යනවා. නමුත් මේ අඩු කොල්ල දැන් මේ පැවැත්ම රඳවන මට්ටමේ චිත්ත ස්වરૂපේ ක්‍රියාත්මක වෙන හැටි බලපායතන තියෙන රාග නමින් හඳුන්වන සිවුම් ඇල්ලිල්ල. ඒක ඉතින් අර නිහඬතාවයෙන්ම අර සංසුන් ස්වરૂපයෙන්ම දැක ගන්න ඕනේ. ඒක තමා විසින් දැක ගනිමින් ඒක අඩු කරනකොට ඒ අඩු කිරීමේ පරමාර්ථයත් ආනිසංසයත් මොකක්ද කියන්නේ? විමුක්ති ඥාන දර්ශන. ඔතනියවත් විමුක්ති ඥාන දර්ශනය කියන්නේ මොකක්ද? ඒ හැම කිව්වර ඇලීම් ස්වરૂපයන් අඩු කරන හැම වෙලාවකම මෙයාට දැනෙනවා ඒ අඩු කරන ප්‍රමාණයට නිදහසක් හිතේ ලැබෙනවා. කොහොමද නිදහසක් කියලා මෙයා දැනගන්නේ? ඒ වෙලාවේ මොන ලකුණු වලින්ද මෙයා දැනගන්නේ? ඒ තමාගේ චිත්ත අර රාගාදී ඒ රාග කිව් මට්ටම් විවිධාකාර වලින් මේ රාගයේ සිවුම් වෙනවා. ඒ සිවුම් වල අන්තිම ඉතුරු වෙලා තියෙන පුංචි ක්‍රියාකාරීත්වයක් නැවතිච්චදී ඒ කාල සීමාව උදයාට දැනෙන්නේ මොකද්ද? උපේක්ඛාව වැටක. උපේක්ඛාව කියන්නේ හොඳක් පේන්නේ නැහැ, ලෝකේ නරකක් පේන්නේ නැහැ. මේ ක්‍රියාවක් පේනවා. යම් කිසි පුළුවන් කාරණාවකින් ඒ ක්‍රියාව කෙරෙනවා. මෙයාගේ හිතේ ක්‍රියාව ගැන මොකද්ද කරන්නේ? කෙරුණත් කමක් නැහැ, නොකරුණත්. ඔන්න ඕකටයි උපේක්ඛාව කියන්නේ. ඉතින් මේ ලෝකෙට මේක පැතිරිච්චාම විවිධ ආකාරයෙන් වැඩ කරනවා. නමුත් උපේක්ඛාව කියන්නේ මේක වැඩ කළත් කමක් නැහැ, නොකළත් කමක්. දැන් අපේ තියෙන්නේ මොකද? අපෝයි වැඩ කරන්නේ. ඒක නම් නවත්තලා කොහොම හරි කරෙන්න ඕන වැඩේ මොකක්ද? මේ පැවැත්ම රැඳෙන්නේ. අර ජීවිත රටාව අර ආකාරයෙන් තේරුම් අරගෙන අර අපස්සට ඇවිල්ලා බලනකොට එයාට පේනවා මේකේ කිසිම වටිනාකමක් රඳවන්න කිසිම හේතුවක් මුකුත්ම නැහැ. මොකටද රැඳිලා මොනවද කරන්නේ? අපි ආපහු අර සාමාන්‍ය හිතපු වලට ආවොත් අපි රැඳිලා සමාජයේ කොහේ හරි ඉපදලා මොකද කරන්නේ කියලා අහුවොත් එදා ඉඳලා කොල්ලා තියෙන එකම වැඩේ කිසිම එකක් නැහැ. විඳවලා තියෙනවා.
වෙන මුකුත් කොල්ලා. විඳ මිස වෙන කරලා තියෙන කිසිම වැඩක් නැහැ. විඳෝ ඇවිල්ලා තියෙනවා. තිරිසන් වලලා ඒ ආත්ම වල විඳවලා තියෙනවා. දැන් මිනිස් වෙලා පාන්දර නැගිටින්නේ මොකටද කියලා අහුවොත් ඇත්තම උත්තරේ දෙනවා නම් මොනවද ඉතින් විඳවන්න තමයි. බැරි වෙනකොට ඉතින් බුද්ධිය ගන්න. විඳවලා බැරි දෙන්නේ බුද්ධිය ගන්න. නැත්තම් කවුද බුද්ධිය ගන්නවත්? කිසි කෙනෙක් සතුටු නැහැ බුද්ධිය ගන්න. මේ බුද්ධිය ගන්න මොකද? විඳවලා බැරි කරන තෙහෙට්ටුවට ඔහි පෙල්ලෙනවා කොහේ. අන්දක්ක එක්කෙනෙක් හිටගෙන කණුවක් බදාගෙන බුද්ධිය හිටියා. එහෙම විඳවලා බැරි කම. මම වයසක මහත්තයෙක්. පින්කමකට ගිහිල්ලා. මම හැම මාසෙම මොකද? එතකොට මම දන්නේ බුද්ධි ගාලා නැගිටලා අම්බුරු කතා කරලා මම කිව්වා මේ මොකද කියන්නේ මොතින් ඉඳන් කරන්නේ අනේ අම්බුරුනේ ඇලවෙන්න දෙන්න මෙහෙම මට නිින්ද ගියා කිව්වා තෙහෙට්ටු වැඩි පස්සේ ඉතින් මම කරන්නේ ගිහලා අම්බුරු ගොල්ල හිටපු තැනක පැදුවත් දාලා හොඳට බුද්ධි කරේවා ඉතින් ඔය මොකද්ද විඳෝල බැරිකම වෙද බැරි වෙනකොට බුදිය ගන්නවා ආයි පාන්දරින් සමහරව 4ට නැගිටිනවා මොකද විඳවල ආයි බුදිය ගන්න එක දේ කර අර විඳවන විලාස තමයි අර ඇත්තර වෙන්නේ සැර වැටෙන්නේ කෑ ගහන්නේ ඒ විඳවන තරාතිරම් ලෝකෙට කියනවා ඒක නිසා මේ අවස්ථාවේ තියෙනවා කිසිම වැඩක් නැහැ. සංසාරේ අනාදීම කාලයක් මිනිසෙක් වෙන තැනට එනතුරු විඳවල දැන් තමයි මම කරන වැඩේ දැක්කේ. ඔය විඳවිල්ලෙන් වැඩක් නැහැ. හිතියක් දෙකෙන්ම මට වැඩක් නැහැ. කිනකොට උපේක්ඛාවට වැටෙනවා. උපේක්ඛාවී කියන්නේ පටන් ගන්නෙ තමයි. මේ ලෝකේ සුඛ දුක්ඛ අරමුණගෙන උපේක්ෂිතේ නැහැ කියන්නේ ඔතෙන්දි පටන් ගන්නෙ සමාධි. මොකද හිතියත් සමත් නැහැ නෝ. ඒ ගැන මගේ කිසිම අපේක්ෂාවක් නැහැ. ඒ හේතුව කිසිම වටිනාකමක්. මහා ලොකු රැකවරණයක් කරගෙන තමයි මම ආවේ. නමුත් දැන් බලනකොට ගන්න මොනම වටිනාකමක්වත් නැහැ. මොනවද මෙතරම් රැක්කේ කිව්වොත් දුක් විඳින්න ජීවිතේ රැකලා තියෙනවා. දුක් විඳින්න කියන්නේ විඳවන්න ජීවිතේ රැකලා තියෙනවා. දැන් හොඳට තේරෙනවා ඒක නිසා මේකෙන් ඇති වැඩක් නැහැ කියලා. නිබ්බිදා විමුක්ති ඥාන දර්ශනය කියන්නේ අනේ මම මිදුණා. දැන් මේ මිදින මගේ ගමන් කරනවා. මේ මිදලා මේක සම්පූර්ණ වූ අවස්ථාවට සියලු දුකින් මිදුණා වූ අර ලෝතර බුදුහාමුදුරු පෙන්වා අමා මහ නිවනටපත් වුණා කියලා සන්තෝෂය. ඔන්නෝකයි මේ අද දේශනාවේ අද ටික අවසానයි. ඉතින් දැන් මේවා මේ තරම් ඒ කියන්නේ මේ කියන එක දැන් මේ ඇයට කිසිම අහන්තියක් නැහැ. කියන ඇත්තෝ තමයි දන්නේ මේ ඇයි මොන හේන පුතේයිද දන්නේ නැහැ මොන ප්‍රශ්නේයිද දන්නේ නැහැ ඒවට ඔක්කොන්ට. නමුත් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. අපි සන්තෝෂ වෙනවා මේක කියන්නේ මේ කියවෙන්නේ මේ කාලේ හැටියට ඊටාම සුදුසු පිළිසකටයි. අන්න ඒක ලොකු සන්තෝෂයක්. මේ විදිහේ පිළිසක් මෙවැනි දෙයක් අහන්න මේ විදිහේ පිළිසක් නැතුව වෙන කාට කිව්වත් කියලා හිමීට එක එක්කෙනා නැගිටලා යනවා. සමහරු අපි දිහා බලන්නේ නැතිව සමහරු බලත් යනවා. නමුත් මේ කෙනෙක්වත් හෙල්ලෙන්නේ නැත්තේ මොකද්ද? ඔකට කියන්නේ භාවිත ශක්තිය කියලා. සංසාරේ මේවත් එක්ක අතුල්ලලා පුරුදු වෙලා මේ හඬ ඇහෙනකොට එල්ලෙනවා වෙන මොකක්වත් සියක් නැහැ. මේකේම සියෙන් මේකට යොමු වෙන්න පුළුවන් ශක්තිය. අන්න ඒකයි අපිට තියෙන සන්තෝෂය. අහක යන තැන්වල නෙමෙයි මේ ධර්මය දාන්නේ. තැන්පත් වෙලා පරිස්සම් කරන තැන්වලයි කියන එකයි. පාවිච්චි කරන එක තමන්ට අයියෝද මේ හැම සිතකටම මේ හරියට අර රත්තරන් වාජනය වන සිංහ තෙල් දාන්න. වෙන පොල් කට්ටක දැම්මොත් ඉවරයි. එතකොට මේ ධර්මයත් ඊට සුදුසු సంతාන වලට වැටෙන්නේ. නැත්තම් නිකන් විශ්කොල දාලා නිකන් ඉන්නවා හොඳයි. බනහල එනවා යන්න කියලා ඉතින් යනවා.
එහෙම නෙමෙයි මේ අය ඒ ගත්ත ටික කොහොමද කරගන්නේ කියලාවත් නොකලත් කරගන්නේ කොහොමද කියලා හිතන්න පුළුවන් අයට මේ වාක්‍ය ආදීමට ලැබීම ගැන සන්තෝෂ වෙනවා. දැන් මේ කරපු දේශනාව තුළින් කියවෙච්ච කරුණු උඩ යමක් අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. යාදරම. ඔව්. දැන් ඥාන කියන එක අපි දැන් ඒක ඥාන දර්ශනය කියන තේරුම අපි ඉස්සෙල්ලා ඥානය කියන්නේ හරි වැරදි පෙනීම. මේක හොඳයි මේක නරකයි මේක සුදුසුයි මේක නුසුදුසුයි කියලා තේරීම. දර්ශනය කියන්නේ ඒ තමාගත තීරණය වෙනස් කිරීමට වෙන කිසිම හේතුවක් නැති බව ඒකේ පරිවාර වටාපිටාව හොඳට පැහැදිලිව මේක මේ තීරණයම තමයි ඊට වඩා වෙනස් වෙන්නේ. දැන් එකක් හේතුවක් නැහැ. මොකද කිසිම කාරණයක් නැහැ මේක සුදුසුයි කියන්නේ නුසුදුසුමයි කියන එකයි දර්ශනය. මේක දර්ශනයේ තුලින් එයාට වැටහෙන කරුණු වලින් එයා මේක නිගමනය කරනවා. විමුක්ති ඥාන දර්ශනය කියන්නේ අර තේරුමයි නිදහස් වූ බව. Tamanta දැනිච්ච හැටි ඒ නිදහසේ ලකුණු තියෙනවා. අර කිය අපි උපේක්ඛාවේ කියලා. ඒ ලකුණ ආපු හැටි තමාගේ සිතට ලැබෙන නිදහස් රසයක් ඒ අවස්ථාවේදී ওই විමුක්ති රසය කියලා නම් කළේ ඒකයි. ඒ රස ස්වરૂපයක් රසය කියන්නේ සැහැල්ලු භාවයක් යට දැනෙනවා. එතකොට විමුක්ති ඥාන දර්ශනය කියලා කිව්වේ ඒ තමා විදුන බව හොඳාකාර සාක්ෂි ඇතුව තමාට දැනෙන අතර බාහිර වශයෙන් මේ විමුක්තිය මේ නිදහස් වීම බිඳ හෙලන්න මුකුත් හරි නැහැ කියලා හොඳටම යාගේ තීරණයට වැටෙනවා. එතකොට කියනවා විමුක්ති ඥාන දර්ශනය. බාහිර වශයෙන් මේක වෙනස් කරන්න මොනම හේතුවක් නැහැ. තේරෙනවද? හොඳයි පින්නතුනි දැන් මේ අපි මේ සූත්‍රේ නම් කරන්නේ කිම සීය සූත්‍රය කියලා. ඒක කොහොමද මේ තීරණය ගන්න කියන ක්‍රමය තමයි මේකෙන් අහලා තියෙන්නේ. ඒකට දැන් මේ කාටත් තේරුණා. ඒකට බෞද්ධ වශයෙන් මේ කියන සෑම අධීරක්ම මේ කොටසක්ම පාවිච්චි කරන්න අපිට බැරි වෙන්න පුළුවන්. නමුත් අද මේ සංසානගත කරගත්ත මේ ධර්ම ශක්තිය සංසාරේ ඕක අවස්ථානුකූලව දෙන්නේ වැඩි අන්න ඒකයි ලාභය. ඒ නිසා මේ විදිහේ ලාභයක් ලැබෙන ආකාරයෙන් මේ සෑම දිනකටම මේ ධර්මය අවබෝධ කිරීමට දේශනා කිරීමෙන් හා ඒ හොදාකාර සතුටින් ශ්‍රද්ධාවෙන් අසා සිටීමෙන් රැස් කරගත්තා වූ සකල කුසල පුණ්‍ය සම්භාරයම ලෝකපාලක ශාසන පාලක මේ ස්ථානයේත් අන්‍ය ස්ථානවලටත් අපාපැතුරු කරන්නා වූ ස්ථානවලටත් අධිග්‍රහිත සියලුම දිව්‍ය රාජ සම්මියාමෙන් සතුටටපත් වේවා. මේ සෑම දිනකටම මේ තම තමන් විසින් ගෙන යනා වූ මේ ප්‍රතිපත්ති මාර්ගය හොදාකාර සම්පූර්ණ කරගෙන ජීවිත රසය භුක්ති විඳීම සඳහා දී හැකි සහායක් කළ හැකි උපකාරයක් කරස්වා. ඒ දිව්‍ය රාජ සමූහයාටත් තම තමන් නමින් නැසීමේ පරලෝකීය මෞඛ්‍ය ආදී ඥාති වර්ගයාටත් භූත පින්වතුන්වත් ලෝසතුන්වත් තම තමන්වත් මේ ශක්තිය කාන්තේම සියලු දුක් නිවාලන්නා වූ නිර්වාණ ධර්ම අවබෝධයට හේතු වේවා යන සිත ඇති කරගෙන එත්තාවතා ධම්මේ කියලා සම්තෝ නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා. අභිවාදන සීලිස්ස වචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු